හරි. හරි හැමෝම අපි මේ කරපු කොටස් විම සාකච්ඡා කරන්නේ. අපි ප්‍රතික්‍රියා ගණනාව කතා කරා මේ මෙන්න මේ වගේ ප්‍රතික්‍රියා RNH ඊට පස්සේ සයනයිඩ් එකක් ගන්න පුළුවන්. මෙහෙම තව තියෙනවා CH3 CH2CN. හරි කොහොම ප්‍රතික්‍රියා කිව්වා. ඊට පස්සේ තමයි දැන් මේකෙන් තවත් එහාට අපි ගියා මේ ඉවත් වීම ප්‍රතික්‍රියා CH2 ද්විත්ව බන්ධනයක් CH2. හරි. තව අපි කතා කරන්නේ මේකෙන් ග්‍රීන්හාල්ට් ප්‍රතිකාරකය CH3 CH2 MgBr. හරි. මේ සයනයිඩ් එක තව එහාට ගහන්න ඕන CN එක හරහා ඔයාලා ගත්තා CH3 CH2 COOH. දැන් CH3 CH2 NH2 ඔය වගේ. හරිද? ඔය වගේ ප්‍රතික්‍රියා ගණනාවක් අපිට ගත හැකියි. තවත් තියෙන කේස් තව අපිට ගන්න පුළුවන් ප්‍රතික්‍රියා මතක් කරොත් එහෙම. මෙන්න මේවා තමයි සාකච්ඡා කරේ. ඇල්කීන ඔහු ගත්ත තව හරිද? මේක අපිට හදා ගන්න පුළුවන් අවස්ථා තව තියෙනවා. මේක ලබා ගන්න පුළුවන් වලට BR එක ගන්න පුළුවන්. ඇල්කීන වලින් ගන්න පුළුවන්. CH2 ද්විත්ව බන්ධනයක් CH2 හරහා ගන්න පුළුවන් නේද? මතකද? CH3 වලින් ගන්න පුළුවන්. තව CH3 CH2OH වලින් පුළුවන් නේ. ඔන්න වගේ ප්‍රතික්‍රියා ගන්න පුළුවන්. තමයි ගන්න පුළුවන් අවශ්‍ය තියෙන්නේ. ඇල්කීන වලින් OH කාණ්ඩ වලින් පුළුවන්. හරි. මේක තමයි සාරාංශය. ඔන්න ඔය ප්‍රතික්‍රියාවට අපි සාකච්ඡා කරලා මෙන්න මේක පොඩ්ඩක් ප්‍රතික්‍රියා සාරාංශයක ලියා ගන්න HALEWAL කියනවල. හරි. HALEWAL කියන ප්‍රතික්‍රියා සාරාංශය. හරි.
හරිද? ඔය කොටස් තමයි තියෙන්නේ. හරි එච්චරයි. ඊට පස්සේ දැන් ඔය ලියලා ගත්තනේ. තමයි මේක අමතර මොනවද තියෙනවා අහන්න. මේ පාඩම හරිය ගැටලු තියෙනවා ළමයි. අංජුනි හරිද පාඩම ප්‍රශ්න ලියන්න? චතුමි හරි. මේ බලමු පරිවර්තන බලමු. තරුෂා හරිද? ප්‍රවීණ හරිද? මේවා පැහැදිලිද? හරි. සචිර ඊට පස්සේ සුරේෂ් කොහොමද? සචිර හරිද පැහැදිලිද මේවා? ඔව් සර්. හරි. තිසරණ පැහැදිලිද කියපු දේවල්? ඔව් සර්. හරි. එහෙනම් දැන් මේ වෙලාවේ දාන දේවල් මතකද? අපිට කියන්නේ දැන් මේ පළවෙනි එක හැමෝම මතකයිනේ. මේ පළවෙනි එකට මොකක්ද දාන්නේ? CH2 දෙතුපන්දයක් තියෙනකොට මේ Br එක ගන්න අපි දාන්න ඕනේ HBr එකක්. මෙතන HBr එක ලියා ගන්න රතුපාන ලියා ගන්න ඕනේ. මෙතනට ලියන්න ඕනේ මොනවද? මේකට දාන්න වෙන්නේ සාමාන්‍යයෙන් Br2 බ්‍රෝමින් Br සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියාවක් දක්වන්නේ අපි අර Br2 දියද මේ වාෂ්පය දාලා ප්‍රතික්‍රියාව මේක නමුත් එහෙම ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරි Br එක ක්ලෝරින් තමයි සාමාන්‍යයෙන් ගන්නෙ. මම ඇල්කේන වලින් කියන දස් දුන්නේ නිසා ඒක ලියන්න එපා හැම තියාගන්න. මෙතනට දුන්නේ OH එක Br ගන්න දාන PBr3. හරි මේක PBr3 හරි PBr දාන්නේ මේකට. මේක ගන්න අපි දාන්නේ මදසාරිකේ OH. මේවා දන්නවනේ මේ ටික අපි කතා කරා ඉන්සෙට් එක ලියා ගන්න පුළුවන්. අනේ කොටස් ලියා ගන්න හරි එච්චරයි. හරි අපේ පාඩම ඉතින් අවසන් කරනවා. එතන කොටස් ටික අවසන් කරනවා. මම ඊළඟ කොටස පටන් ගන්න ඕගලන්ට මාතෘකාව ලියන්න අලුත් පාඩම අලුත් පිටුවකින් පටන් ගන්න. ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග. හරි අලුත් පාඩම ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග. හරි ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග. හරිද? ළමයි ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග වලදී අපි සාමාන්‍ය සලකලා බලනවා. දැන් මේ කතා කරපු කොටස් වලදී අපි කතා කරේ කාබන්, හයිඩ්‍රජන්, හැලජන් කියන පරමාණුනේ. නමුත් දැන් අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. අන්න ඒ පරමාණු ත්‍රිත්වය. හරි ඒවා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම සංයෝග ඔක්සිජන් පරමාණුවක් හරි තියෙනවා නම් අපි ඒවා ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග කියලා කියනවා. ඉතින් මේ ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග කතා කරනකොට ඔක්සිජන් අඩංගු කාබනික සංයෝගවල මේ පරමාණු වල ව්‍යුහය ඔක්සිජන් පරමාණු තියෙන ව්‍යුහය නිසා අපි ඒවා තවත් වර්ගීකරණය කරනවා. ඔයගොල්ලෝ අහලා තියෙයි ඇල්කොහොල ගැන. හරි ඇල්කොහොල කියලා විශේෂයක් තියෙනවා. තව තියෙනවා ඊතර. හරි අපි විශේෂයෙන් ඊතර ගැන කතා කරන්නේ නැහැ මෙතනදී. ඊට පස්සේ ඇල්ඩිහයිඩ් හා කීටෝන. ඇල්ඩිහයිඩ් කීටෝන විශේෂයක් තියෙනවා කතා කරන්න ඕනේ. කාබොක්සිලික් අම්ල. ඔන්න ඔය විශේෂ සහ කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න. ඔන්න ඔය කොටස් තමයි සාකච්ඡා කිරීම නියමිත වෙන්නේ මේ පාඩමේදී. හරි. ඒතර මේ වෙයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තිබීම තමයි පොදු ලක්ෂණය වෙන්නේ. හරි. අපි පොඩක් ලියමු. මාතෘකාව පිළිගුවා ඔක්සිජන් හා කාබනික සංයෝග. හරි යට ලියන්න. මෙහිදී කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන් කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන් CHO කාබන්, හයිඩ්‍රජන් හා ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග පිළිබඳව සලකා බලයි. කාබනික සංයෝග පිළිබඳව සලකා බලයි. මෙම සංයෝග ඒවායේ පවතින ක්‍රියාකාරී කාණ්ඩ අනුව ඒවායේ අඩංගු ක්‍රියාකාරී කාණ්ඩ අනුව තවදුරටත් කොටස් වලට වර්ග කරයි.
තවදුරටත් වර්ග කරයි. හරි මම පල්ලෙහාට ලියන වර්ග ටික. පළවෙනි එක ඇල්කොහොල. දෙවෙනි එක ෆීනෝල්. ෆීනෝල්. ඊතර. ROR. හරි ඊතර. ඇල්ඩිහයිඩ්. RCHO. කීටෝන. RCOR. හයවෙනි එක කාබොක්සිලික් අම්ල. RCOOH. මෙහෙම. හරි. හත්වෙනි එක කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න. කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න. කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න. ඒකට අපි ගන්නවා මේ කාබොක්සිලික් අම්ල ක්ලෝරයිඩ් එස්ටර් එමයිඩ් ඒ වගේ හරි. RCOCl හරි අම්ල ඊට පස්සේ එස්ටර් ඇමයිඩ් වගේ ගන්නවා. ඇමයිඩ් අපි වෙන මොනවද ගන්නවා? හරි. ඔන්න ටික ලියා ගන්නකෝ. හරි. මේකේ පැහැදිලි මේක බලන්න අහන්න පැහැදිලි නැත්නම් මම කියන්නම්. නොහොම තමයි තියෙන වර්ග ටික. හරි. ඇල්කොහොල, ෆීනෝල, ඊතර, ඇල්ඩිහයිඩ්, කීටෝන. ඒ ටික ලියා ගන්න තියෙන්නේ මේ පැත්ත. කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න. අම්ල ක්ලෝරයිඩ්, එස්ටර් එමයිඩ් නැත්නම් ඇමයිඩ්. හරි ඉච්චරයි. හරිද සුරේෂ් මේ ලියා ගත්තද? පේනවද ගැටලු නැද්ද? හරි. අපි එහෙනම් මුලින්ම කතා කරමු මේ සාමාන්‍ය මාතෘකාව ඇල්කොහොල ගැන. ලියනකො මාතෘකාව ඇල්කොහොල කියලා. හරි ඇල්කොහොල ගැන සාකච්ඡා කරමු මුලින්ම අපි. හරිද? හරි. ඇල්කොහොල. දැන් මේ ඇල්කොහොලයක් කියන එකේ විශේෂ සැකස්ම තමයි ළමයි කාබන් පරමාණුවට OH කාණ්ඩයක්. හරි මෙහෙම. මෙහෙම කාණ්ඩයක් තියෙනවා නම් ඕක ඇල්කොහොලයක් කියලා කියනවා. හරි? මෙන්න මේ OH කාණ්ඩය තිබීම තමයි සාමාන්‍යයෙන් කාබන්ට අනිත් ඒවා හයිඩ්‍රජන් පරමාණු තියෙනෝනේ. ඒතකොට එහෙම නම් පස්සේ R කාණ්ඩ එහෙම නම් පස්සේ අපි ඒක ඇල්කොහොලයක් කියලා කියනවා. හරි? එහෙම. විශේෂයෙන් කාබන්ට OH කියන ක්‍රියාකාරී කාණ්ඩය බෙදුනන් පස්සේ සෑදෙන ඇල්කොහොල අපි වර්ගීකරන එක විදියට ඇල්කොහොල වර්ගීකරන ඇලිෆැටික් ඇල්කොහොල. ඇලිෆැටික් කියන්නේ මේකේ කාබන් කොටස මේ R කාණ්ඩයක් විතර කියන්නේ කාබන් හයිඩ්‍රජන් තියෙන CH3 කාණ්ඩ. ඊට පස්සේ ඇරෝමැටික බෙන්සීන් වලයක් තියෙනවා නම් OH කාණ්ඩයක අපි ෆීනෝල් කියලා වෙනම කතා කරනවා. අපි නිසා එක වෙනම කතා කරනවා. ඇලිෆැටික් ඇරෝමැටික. ඊට පස්සේ තවත් වර්ගීකරණ ක්‍රම ගොඩාක් තියෙනවා. ප්‍රාථමික ඇල්කොහොල, ද්විතීයික ඇල්කොහොල, තෘතීයික ඇල්කොහොල. මොකද්ද මේ ප්‍රාථමික ද්විතීයික තෘතීයික කියලා කියන්නේ? දැන් ඒක හිතා ගන්න පුළුවන්ද? ප්‍රවීණ මොකද්ද මේ ප්‍රාථමික ඇල්කොහොලයක් කියලා කියන්නේ? ළමයි ඉන්නවද ප්‍රවීණ? ඔව් සර් ඉන්නවා. කොහොමද පුතේ ප්‍රාථමික ඇල්කොහොල වර්ග කරන්නේ? ප්‍රාථමික ඇල්කොහොල කොහොමද වර්ග කරන්නේ?
බන්ධන ස්වභාවය නෑ නෑ ප්‍රාථමික ඇල්කොහොලයක් කියන්නේ අර ප්‍රාථමික ද්විතීක තෘතීක කියලා වර්ගීකරණය කරනවනේ කාබනික සංයෝග. එතකොට මෙන්න මේ කාබන් පරමාණුවට ආර් කාණ්ඩ එකක් තියෙනවා නම් ඒක ප්‍රාථමිකයි. ආර් කාණ්ඩ දෙකක් තියෙනවා නම් ඒක ද්විතීකයි. ආර් කාණ්ඩ 1 2 3ක්ම තියෙනවා නම් ඒක තෘතීකයි. ඒ විදිහට ආර් කාණ්ඩ ගණන මොකද තමයි ඒක ප්‍රාථමික ද්විතීක තෘතීක කියලා වර්ගීකරණය කරන්නේ. පැහැදිලිද දැන්? හරි. ඔන්න ඔහම ඇල්කොහොල් අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. එකක් තමයි ඇලිෆැටික් ඇරෝමැටික. අනික ප්‍රාථමික ද්විතීක තෘතීක. තව ළමයි දැන් ඇල්කොහොල් එක මේ OH කාණ්ඩ එකක් තියෙන කියලා නීතියක් නැහැ. සමහර ඇල්කොහොල් තියෙන OH කාණ්ඩ දෙකක් තියෙන ඒවා. සමහර ඒවා තුනක් තියෙන ඒවා. සමහර හතරක්. සමහර ඒවා ගොඩක් තියෙනවා. අන්න එහෙම වුණාම අපි ඒවයි ඇල්කොහොල් වල OH කාණ්ඩ ගණන මතත් වර්ගීකරණය කරන්න පුළුවන්. කොහොම නමුත් අපි ඕගොල්ලෝ A level පන්තියේදී OH කාණ්ඩ එකක් තියෙන ඇල්කොහොල් විතරයි කතා කරන්නේ. අපි ඒවට කියනවා මොනෝහයිඩ්‍රික් ඇල්කොහොල් කියලා. මොනෝ කියන්නේ එකටනේ. මොනෝහයිඩ්‍රික් ඇල්කොහොල් කියලා කියනවා. අපි OH කාණ්ඩ එකක් තියෙන සාකච්ඡා කරන හින්දා. ඉතින් ඔන්න ඔහම ළමයි ඇල්කොහොල් වර්ගීකරණය කරන්න හැක ඇති වෙන්න. තවත් තියෙනවා සංතෘප්ත අසන්තෘප්ත. සමහර ඇල්කොහොල් වල ද්විත්ව බන්ධනයක් තියෙනවා. සමහර ඇල්කොහොල් වල තනි බන්ධන තියෙනවා. සමහර ඒවා ත්‍රිත්ව. ඒ විදිහට බන්ධන ස්වභාවය මතත් වර්ගීකරණය කරන්න පුළුවන්. ඒ නිසා ඇල්කොහොල් වර්ගීකරණය ගොඩාක් තියෙනවා. අපි සරල කරලා අපිට අවශ්‍ය කොටස විතරයි සාකච්ඡා කරන්න. අපි ඒක මතක් කරනවා. හරි. ලියන්නකෝ. ලියන්න. ඇල්කොහොල් එක විශේෂත්වය ඇල්කොහොල් එක විශේෂත්වය වන්නේ ඇල්කොහොල් එක විශේෂත්වය කාබන් පරමාණුවකට බැඳුණු OH කාණ්ඩයයි කාබන් පරමාණුවකට බැඳුණු OH කාණ්ඩයයි හරි OH කාණ්ඩයයි ඒ ක්‍රියාකාරී කාණ්ඩ ලෙස හැසිරෙමින් ඇල්කොහොල් එකකට අදාළ රසායනික හා භෞතික ගුණ පෙන්වයි. රසායනික හා භෞතික ගුණ දක්වයි. හරි. ඊට පස්සේ ලියන අනුමාතෘකාව ඇල්කොහොල් වර්ගීකරණය. ඇල්කොහොල් වර්ගීකරණය. හරි. ඇල්කොහොල් වර්ගීකරණය. හරි. ඇල්කොහොල් වර්ගීකරණය. ඒ අර්ථ ලියන ඇල්කොහොල් එක අඩංගු වන බන්ධන ස්වභාවය වරහන් තුල සංතෘප්ත හෝ අසන්තෘප්ත කමා ඇලිෆැටික හෝ ඇරෝමැටික හෝ ඇල්කොහොලේ පවතින OH කාණ්ඩ ගණන අනුව වර්ගීකරණය කළ හැක.
වර්ගීකරණය කළ හැක. මෙහිදී කාබන් කාබන් තනි බන්ධන සහිත හා OH කාණ්ඩ එකක් පවතින මොනොහයිඩ්‍රික් ඇල්කොහොල මෙතින් මොනොහයිඩ්‍රික් ඇල්කොහොල පිළිබඳව සලකා බලයි. ඒවා තව දුරටත් ප්‍රාථමික ද්විතීක හා තෘතීක ලෙස වර්ග වේ. ප්‍රාථමික ද්විතීක හා තෘතීක ලෙස වර්ග වේ. හරි මේක ලියන්න. හරි. ඊට පස්සේ මාතෘකාව වල ඇල්කොහොල් වල භෞතික ගුණ. හරි ඇල්කොහොල් එකක් ගත්තාම තමයි සුවිශේෂී වෙන්නේ මෙහෙම. දැන් ROH ඇල්කොහොල් තියෙන R කියන්නේ කාබනික කාණ්ඩයේ OH තියෙනවා. මේකෙදි මේ ඔක්සිජන් කියන එක ගොඩක්ම ඍණනේ. ඒක නිසා ඩෙල්ටා R පැත්ත මේක ඩෙල්ටා R පැත්ත. ඕක තමයි ඇල්කොහොල් ලක්ෂණය. ඉතින් ඔහම ගොඩක් ලොකු ද්‍රවීකරණය වෙච්ච නිසා සහ මේ OH කාණ්ඩයක් තියෙන නිසා මේ ඇල්කොහොල් වලට හයිඩ්‍රජන් බන්ධන සෑදීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ OH කාණ්ඩයේ තියෙන විශේෂ ගුණය තමයි එයාට හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන් ජලයත් එක්ක සහ ඒ જાතියේම අණු එක්ක. ඉතින් ඒ හින්දා අපි දකින නිරීක්ෂණය තමයි ඇල්කොහොල් වල අණු අතර තියෙන ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන. තව ලන්ඩන් බලක් තියෙනවා. නමුත් ප්‍රබලම හයිඩ්‍රජන් බන්ධන තමයි මේ අණු අතර තියෙන්නේ. ඒ හින්දා ඇල්කොහොලය සාමාන්‍යයෙන් ඉහළ තාපාංක ද්‍රවාංක පෙන්වනවා. හේතුව එයාගේ බන්ධන ශක්තිය සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් බන්ධන නිසා ගොඩක් ශක්තිය වැඩි. ඒ හින්දා අණු අතර ප්‍රබල ආකර්ෂණය තියෙන නිසා සාමාන්‍ය තාපාංකය වැඩි වෙනවා. ඊළඟ දේ තමයි මේ ඇල්කොහොල් වලට පුළුවන් ජලයත් එක්කත් මේ වගේම හයිඩ්‍රජන් බන්ධන හදන්න. ඒ කියන්නේ ජලය දිය වෙනවා. එහෙනම් ඇල්කොහොල් සාමාන්‍යයෙන් ජලය දිය වෙනවා. හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. මෙන්න මේ R කාණ්ඩය මේ OH කාණ්ඩයට වඩා ගොඩක් ලොකු වෙනකොට. ඒ කියන්නේ R වල විශාලත්වය වෙන්නේ වැඩි වෙනවනේ කාබන් දාමයක. කාබන් 1 2 3 4 5 විදිහට අපි දක්වනවානේ. එහෙම කාබන් ගාන සාමාන්‍යයෙන් 4 හෝ ඊට වඩා වැඩි වෙනකොට ඇල්කොහොලේ ද්‍රාව්‍යතාවය ක්‍රමෙන් අඩු වෙනවා. සාමාන්‍යයෙන් 5 4ට වඩා වැඩි අවස්ථාවලදී දිය නොවී ඉන්නවා. ඒ නිසා එහෙම හේකුත් තියෙනවා. ඒ නිසා ඇල්කොහොල් වල ද්‍රාව්‍යතාවය ක්‍රමෙන් අඩුවීමකට ලක් වෙනවා ළමයි පහළට යද්දී. අපි එකක් මතක් කරනවා. හරි? ඒ නිසා ඇල්කොහොල් ද්‍රාව්‍යතාවය එන්න අඩු වෙනවා. හරි? එහෙම මතක් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් පළවෙනි ඇල්කොහොල් තුන හොඳින්ම ජලය දිය වෙන ඕන අනුපාතකින් දිය වෙනවා. නමුත් ඊට පස්සේ ඒවා දිය වෙන්නේ නැහැ. ඒක තමයි ඊළඟ කරුණ. හරි. අපි එක පොඩක් සටහන් කරමු. මාතෘකාව අපි භෞතික ගුණ ලියන්න. ඇල්කොහොල් එක ROH ලෙස පවතින කාණ්ඩ වලින් ඔක්සිජන් පරමාණුවේ ද්‍රවීකරණය හේතුවෙන් පරමාණුවේ ද්‍රවීකරණය හේතුවෙන්
එය හොඳින් ද්‍රවීකරණය වී පවතී. තවද එහි OH කාණ්ඩයක් තිබීම නිසා ඇල්කොහොල අණු අතර මෙන්ම ජලයත් සමගද හයිඩ්‍රජන් බන්ධන සෑදිය හැක. හරි. තවද ඇල්කොහොල අණු අතර ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන තිබීම නිසා සමාන සාපේක්ෂ අණුක ස්කන්ධ ඇති අණු අතර ප්‍රබල හයිඩ්‍රජන් බන්ධ තිබීම නිසා ඇල්කොහොල වල තාපාංකය සමාන සාපේක්ෂ අණුක ස්කන්ධ ඇති හයිඩ්‍රෝකාබන මෙන්ම හරි සමාන සාපේක්ෂ අණු ස්කන්ධ ඇති හයිඩ්‍රෝකාබන මෙන්ම ඇල්ඩිහයිඩ් හෝ කීටෝන වලට වඩා ඉහළ අගයක් ගනී. හරි මේක අඳින්න. H බන්ධන හදන්න පුළුවන්. අපි ඕනනම් ජල දැන් එයාගේ අණු අතර හදන අවස්ථාවක් ගමුකෝ. මේක හදගත්තන ඔයගොල්ලෝ. දැන් ROH කියලා තියෙන්නේ. මොකද තියෙන්නේ? තව මේ වගේම ඔක්සිජන් පරමාණුවක් හම්බුනොත් එහෙම මෙහෙම OR H කාණ්ඩයක්. මේ වගේ. හරි. මේක ඩෙල්ටා මයිනස් මේක ඩෙල්ටා ප්ලස්. ඔන්න ඔය දෙක අතර හයිඩ්‍රජන් බඳ හදන්න පුළුවන් යාට. හරි. මේ R කාණ්ඩ හවුනොත් එහෙම R කාණ්ඩ හදන්නේ අපි කතා කරන සාමාන්‍යයෙන් ලන්ඩන් බල. ඒ නිසා ROH වලදී මොහොම තියෙන්න පුළුවන්. හරිද? ඔය වගේ. හරිද පුළුවන්. හරි. මේ හයිඩ්‍රජන් බඳ තමයි මේ ඇල්කොහොල් වලට තියෙන්නේ. හරි. ඔය විදිහට. හරි. මේක තමයි සාමාන්‍යයෙන් එයාගේ තාපාංකය වැඩෙන හේතුව. හරි. හරි මේක අඳ ගන්න. අපකිරණ බල. හරිද?
හරිද මේ ජලය දියවීම ජල දියවීම හදන්න පුළුවන් හරිද ඒක වන්ද ගන්න. හරි රූප දෙක වෙන වෙනම අඳ ගන්න. හරි මොනවද හරි කොහොම තමයි ඇල්කොහොල් කියන්නේ. හරිනේ ඔක තමයි ඇල්කොහොල් තියෙන ලක්ෂණ හරි ළමයි. ඉතින් ওই විදිහට මේ ඇල්කොහොල් එකක් ගත්තාම ඔන්නෝම මේ භෞතික ගුණ දෙකක් තියෙන එකක් තමයි ජලය හොඳින් දිය වෙනවා. ඊට පස්සේ අනික එක තමයි ඇල්කොහොල් එකේ තාපාංකයේ සාපේක්ෂව වැඩි. නමුත් කාබන් දාමයේ දිගු වීමත් එක්ක ආර්කාණ්ඩයේ විශාල තිබෙන එක දිය වෙන ගතිය අඩු අපි එකක් පොඩ්ඩක් නෝට් කරලා හරි ලියන්න. ඇල්කොහොල් ශ්‍රේණියේ කාබන් වල ප්‍රමාණය වැඩිවත්ම කාබන් ගණන වැඩිවත්ම ජලයේ දියවීම ක්‍රමයෙන් වැඩි වේ. ක්‍රමෙන් අඩු වේ. එම නිසා කාබන් 1 සිට කාබන් 3 දක්වා හොඳින් ද්‍රාව්‍ය වන අතර ඉන්පසුව ක්‍රමයෙන් දියවීම අඩු වේ. හරිද? ද්‍රාව්‍යතාවය අපිට පරීක්ෂාම වගුවක් තියෙන මේ වගුව පොඩක් ලියා ගන්න අවශ්‍යයි. මේ පොඩක් මේ වගුව ලියා ගන්න ඕගොල්ලෝ. ඇල්කොහොල් එකේ තියෙනවා. ඊට පස්සේ ව්‍යුහ සූත්‍රයක් තියෙනවා. ඊට පස්සේ තාපාංකය සහ ජල ද්‍රව්‍යතාවය මේක ලියා ගන්න ඕනේ. හරි ළමයි.
පළවෙනි එක මෙතනෝල් තියෙන්නේ CH3OH 65 තාපාංකයේ ද්‍රාව්‍යතාව ඕන ප්‍රමාණයක්. එතනොලුත් CH3CH2OH 78ක් ඕන ප්‍රමාණයක් දියවෙනවා. එක ප්‍රොපනෝල් 1 ප්‍රොපනෝල් CH3CH2CH2OH 82යි තාපාංකයේ ඕන ප්‍රමාණයක් දියවෙනවා. බියුටනෝල් වෙද්දී CH3CH2 දෙක CH2OH තියෙනවා 118යි ද්‍රාව්‍යතාවය ග්‍රෑම් 7.9යි ජලයේ ග්‍රෑම් 100ක දිය වෙන්නේ. පෙන්ටනෝල් කාබන් පරමාණු 5ක් තියෙන ඇල්කොහොලය තාපාංකය 138යි ද්‍රාව්‍යතාවය 2.3යි ග්‍රෑම් 100ක ජලයේ. හෙක්සනෝල් වල කාබන් 6ක් තියෙන එක්කිනා OH එකක් එක එයාගේ තාපාංකය 158යි ද්‍රාව්‍යතාවය 0.6යි ග්‍රෑම් 100ක හරි. ඔක්ටනෝල් කාබන් 8ක් කෙලින්ම දිග තියෙන කෙනා 195 තාපාංකය ද්‍රාව්‍යතාවය 0.05යි අවසාන එක හරි එහෙම හරි ඔච්චරයි. ඔන්න ඔය කොටස් ටික අපි සාකච්ඡා කරනවා. ඔය කොටස් එමත් තියන්න ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. දැන් අපි ඊට පස්සේ තියෙන මේ ඇල්කොහොල් වල නාමකරණය සහ සමායකතාවය මාතෘකාව ලියලා තියන්න. ඇල්කොහොල් වල නාමකරණය සහ සමායකතාව. හරි. ඇල්කොහොල් වල නාමකරණය හා සමාවයකතාව. අද මම ඔච්චරයි මේ සාකච්ඡා කරන්නේ. අපි ඊළඟ සතියේ කතා වෙන කොටස් ටික. එහෙනම් මේ හැමෝටම සුබ දවසක් හරි. ඔච්චරයි කියන්නේ හරිද? ඊළඟට බදාදා අපි පොළන් මේ අර ඉනෝගනික් පාඩම් පටන් ගියසේ මට කරන්න බැරුණා මේ මම ඒනකොට පොඩ පරක්කු වෙලා කරන්ට් මේ ප්‍රශ්නයක් වුණා ඊට පස්සේ කොහොම හරි කරන්න බැරුණා මේ ලබන සතිය අපි 2:00 මාට බදාදා කරන්න උත්සාහ කරමු 2:00 මාට ඔයගොල්ලෝ එනවනේ ඉස්කෝලේ ගිහලා මේ එහෙම